සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අප හැමගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් ඔබ සූදානම් වෙන්නේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. පින්වත්නි, ලෝකයට බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඊටාම කලාතුරකින් සිද්ධ වෙන දුර්ලභ, ලෝකයේ සිද්ධ වෙන ආශ්චර්යමත්ම දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරන කාලේ පවා ඒ ධර්මයේ නොඇසී මිය පරලෝ යන පිරිසක් ඇත්තන් ඒ පිරිස බොහොම වැඩි. ඒ ධර්මයේ අවබෝධ නොකරන පිරිසක් ඇත්තන් ඒ අවබෝධ නොකරන පිරිස බොහොම බහුල වශයෙන් ඉන්නේ ඒ වගේ පිරිස. බුද්ධ ශාසනයේ සංගරුවන බිහි වෙලා රහතන් වහන්සේලා පහළ වෙලා ඒ ධර්ම ප්‍රචාරයේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ ලෝකෙට කියාගෙන යද්දිත් ඒ ශ්‍රවණය වෙන්නේ හරි අල්ප සුළු පිරිසකට. ඉතින් ඒ බුද්ධ වචනේ නොඇසී තමයි ලෝකේ බොහෝ දෙනෙක් කලුරිය කරන්නේ. අද කාලේ අපේ භාග්‍යතුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ නිර්මලව පැවතුනත් ඒ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ හැකියාව බොහොම අල්ප දෙනෙකුට තමයි තියෙන්නේ. ඒ නිසා මේ අද ධර්මයේ ශ්‍රවණය කරන ඔබ බොහොම වාසනාවන්තයි. අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ටික ටික හරි ශ්‍රවණය කරන්න ලැබීම. මේ ධර්මයේ පින්වත්නි සාමාන්‍යයෙන් ශ්‍රවණ මාත්‍රයකින් අවසන් වෙලා යන එකක් නෙවෙයි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ බුද්ධ දේශනාවල තියෙන පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු පුහුණු කළ යුතු දෙයක් කියලා. ප්‍රගුණ කළ යුතු දෙයක් කියලා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ. දැන් බලන්න ඔබ අනිත් ආගම් ගැන ටිකක් හිතලා. ඒ ආගම් වල තියෙන්නේ Tamanට කැමති සැපය Tamanට නොපෙනෙන ලෝකයේ දෙවි කෙනෙක්ගෙන් ප්‍රාර්ථනා කිරීම. එතකොට මේ සැපේ Tamanට ලැබෙනවද නැද්ද කියන එක ඒ ප්‍රාර්ථනා කරන ශ්‍රාවකයා ස්ථීරවම දන්නේ නැහැ. එතකොට මේ සැපේ ලැබුණොත් එයා ඊ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. සැපේ නොලැබී ගියොත් දෙවියන්ගේ කැමැත්ත කියලා නිසද්ද වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ලෝකේ නොපෙනෙන දෙවි කෙනෙකුට මේ Tamanට ලැබෙන සැපේ බාර කරලා නිසද්ද වෙන්න එකක් නෙවෙයි දේශනා කළේ. උන්වහන්සේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුළින් සත්වයන්ට සැපේ ලැබෙන විදිහත් තමන්ගේ ජීවිතය අයහපතට හදවාගෙන
තමන්ගේ ජීවිතේ වරද්දා ගත්තාම දුකට වැටිලා දුක් විඳින විදිහක් බුද්ධ දේශනාවල විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ යම්කිසි ඇදහිීමක් පිණිස අන්ධ විශ්වාසයකින් පිළිගැනීමක් නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ ප්‍රායෝගික ජීවිතයේ ජීවිත අවබෝධයේ පිණිස ලෝකයේ තියෙන ඇත්ත ඇති සැටියෙන් පෙන්වලා දීම. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කරේ ධර්ම ප්‍රචාරයක් හැටියට උන්වහන්සේ ලෝකයට සත්‍ය පවසාගෙන ගියා. ලෝකයේ තියෙන ඇත්ත දේශනා කරගෙන ගියා. සත්‍යය. සම්පූර්ණයෙන් අසත්‍ය බැහැර කළ සත්‍යය උලුප්පලා ගත්ත අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලස්සන නමක් කියනවා. ඒ තමයි සත්‍ය නාම. බුදුරජාණන් වහන්සේ කියන සත්‍යය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කළේ පින්වත්නි ලෝකේ පවතින සත්‍යය අවබෝධ කරන හැටි. එතකොට මේ සත්‍ය ප්‍රකාශිත ධර්මයේ තමයි අපි ශ්‍රවණය කරන්නේ. අපි ඉගෙන ගන්නේ. එතකොට සත්‍යයයි කියමින් අසත්‍යයක් ඉගෙන ගත්තොත් අසත්‍යයක් පුරුදු පුහුණු කළොත් ඒ අසත්‍ය දේෙන් ලෝකේ සත්‍ය කරා යන්න බෑ. එයාට කවදාවත් ඒකාන්ත සැපසහගත විමුක්තියක් ඒකාන්ත සැපයක් සාක්ෂාත් කරගෙන වාසය කිරීමේ අවස්ථාවක් නැහැ. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකයට සත්‍යය දේශනා කළේ. අද ඉගෙන ගන්න පින්වත්නි බාල මහලු තරුණ ඒ වගේම වැඩිහිටි සියලු දෙනාට වැදගත් වෙන ලස්සන දේශනාවක්. එතකොට මේ සත්‍යය ගැන තියෙන විස්තරේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඇසුරින් තමයි අපි ඉගෙන ගන්න. මේ දේශනාවෙන් ඔබට ඉගෙන ගත හැකි සත්‍යය සසරේ දුක් විඳින හැටි. සසරේ දුකට වැටිලා මේ අනන්ත සසරේ යද්දී අපි දුකටපත් වෙන හැටි තියෙන විස්තරේ අද ඉගෙන ගන්න. මේ දේශනාවේ නම අපාය සංවත්තනික සූත්‍රය. අංගුත්තර නිකායේ තියෙන්නේ. මේකේ තියෙන අපායේ ඉපදීමට මුල් වෙන හේතු භූත වෙන විස්තරය මොකක්ද කියලා. දැන් අපි කවුරුත් පින්වත්නි සතර අපාය යන්න බය ඇති කරගන්න ඕනි. දැන් අපිට සාමාන්‍යයෙන් අකුසලයක් කරද්දී සතර අපාය මෙනෙහි වෙන්නේ නැත්තම් පවක් කරද්දී සතර අපාය ගැන නොදන්න ස්වභාවයෙන් ඉන්නවනම් එයාට ඒ පවේ තියෙන අකුසලයේ තියෙන ආසාදී විතරක් ඒ විලාවට මෙනෙහි වෙනවා. එතකොට ඒ අකුසලයේ විතරක් මෙනෙහි කර කර එයා අකුසලයේ කරගෙන යද්දී එයාට පව් කරගෙන යද්දී සතර අපාය විපාක වෙනස කර්ම සකස් වෙනවා කියන එක එයා නොදන්නවා නම් පවේ ආස්වාද විතරක් බලනවා. හැබැයි යම් දවසක එයාට ඒ අකුසලයේ විපාකේ ඇවිල්ලා ඒ දුකටපත් වෙන දවසට එයාට කඳුළු පිරුණු මුහුණින් මුහුණ දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. මේ පව් කරද්දී ඒ පව් කරන තැනැත්තාට ඒ පව් කිරීම හරියට ඒ පව් කරන වෙලාවට මීපැණි වගේ කියනවා. දැන් බලන්න සමහර විට සත්තු මරද්දී හොරකම් කරද්දී කාමීත්‍යාචාරයේ දෙද්දී බොන්දී ඊට පස්සේ නොඑක් නරක වැඩ කරද්දී ඒ වෙලාවට ඒ පවේ ආස්වාදී විතරක් මනුස්සයා බලනවානේ. සාමාන්‍ය ලෝකයේ පිරිස දැකලා ඇති ඔයගොල්ලෝ පව් කරන මිනිස්සු සමහරට යහතින් ඉන්නවා. හොඳට සැපසහගත ලෙස ඉන්න හොරකම් කරලා ඒගොල්ලෝ හොඳට ගෙවල් දොරවල් හදාගෙන තට්ටු ගණන් ගෙවල් හදාගෙන හොඳ ලොකු වාහන තියාගෙන ගේට්ටු දාලා ගෙවල් හදාගෙන මිල මුදල් වස්තු ඇතුව ළමයි ලොකු ඉස්කෝල වලට දාලා යහතින් ඉන්න ඕගොල්ලෝ දැකලා ඇති. එතකොට ඒගොල්ලෝ පව් කරලා ඒවා උපයද්දී ඒ පවෙන් පව් කරලා තමන් අධාර්මික විදිහට හම්බ කරලා ඊළඟට නොඑක් අකටයුතුකම් කරලා ඒකේ ආස්වාදයේ විඳිනකොට ඒක කියන මීපැණි වගේ කියලා.
ඒ වෙලාවට එයා යම් කිසි සැපක් විඳිනවා. ඒතර බලන් ඉන්න අය කියන මේ අපි හොඳට පින් කරනවා. අපිටමයි කරදර. මේ පව් කරන්නේ උන් යහතින් ඉන්නව නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. යම් වෙලාවක ඒකේ පවේ විපාක එනවද? මේ වෙලාවට තමයි කියන බාලයට දුක උරුම වෙන්නේ. ඒ වෙලාවට තමයි කියන දුකටපත් වෙලා විඳවන්නේ. මේ පවේ විපාකයේ කියන එක පින්වත්නි මේ එක වෙලාවේ එක සැරේ එක සැනින් අපිට ලැබෙනව නෙවෙයි. දැන් අපේ බලාපොරොත්තුව තියෙන පව් කරන අය යහතින් ඉන්න හොඳ නැහැ කියලා. පින් කරන අය තමයි හොඳට සැපින් ඉන්න ඕනේ කියලා. එහෙම නැහැ. පව් කරද්දී ඒ පව් කිරීම ගැන බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ අලු යට තියෙන ගිනි පුපුරු වගේ. අලු යට තියෙන ගිනි පුපුරු වගේ සජ්ජු කීරං අමුච්චති. මේ කිරිමිදෙන් ආසේ පව ඉක්මනට විපාක දෙන්නේ නැහැ කියනවා. දහන්තං බාලමන් වේති බස්මච්ඡන්නෝ පාවකී. ගාලු යට තියෙන ගිනි පුපුරු වගේ අවස්ථානුකූලව ඒ ගින්න ඇවිල්ලනවා වගේ පව විපාක දෙන පරිසරය ආවට පස්සේ ඒකේ විපාක එනවා. එහෙම තියෙනවා. අපි ගත්තොත් ඔන්න සමහර විට ඒගොල්ලෝගේ ජීවිත සමහර මිනිස්සුන්ගේ ජීවිත හොඳට ගත කරනවා. පුංචි කාලේ කිසි වරදක් ලෙඩ දුකක් කරදරයක් නැහැ. පාසල් යන වයසට ආවම කරදරයක් නැහැ. එයා ඉගෙන ගනිද්දී කරදරයක් නැහැ. රස්සාවක් හොයාගෙන ටික කරගෙන යද්දිත් සමහරට කරදරයක් නැහැ. සමහරට ඔන්න කසාද බඳිනවා. විවාහ වුණාට පස්සේ සමහරට එයාට හිතා ගන්න බැරි කරදර කඩාපාත් වෙනවා. සමහරට පිළිකා වගේ මහා දරුණු රෝගාබාධ වැළඳෙනවා. ඊළඟට එයාට යහතින් ඉන්න නැතුව දුක් විඳිනවා. සමහරට එයා ඒක සසරේ විවාහ වෙච්ච අවස්ථාවක විවාහ වෙච්ච පිරිසකට යහතින් ඉන්න දෙන්නේ නැතුව හිංසා පීඩා කරලා මොනවා හරි කරදර කරලා තියෙනවා නම් එයා යම් දවසක විවාහ වෙලා අහිංසක ජීවිතයක් ගෙවන්න පටන් ගන්නවාද? අහිංසකයෝ පෙළපු විපාකේ තමන් අහිංසක වෙච්ච දවසට විපාකේ හැටියට එනවා. සමහර විස්තර තියෙනවා පින්වත්නි බුද්ධ දේශනාවලත් ওই පේතවස්තු වල පැවිදි වෙලා සමහර භික්ෂුන් වහන්සේලා පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට හිංසා පීඩා කරලා තියෙනවා. අහිංසකව බණ භාවනා කරද්දී. එතකොට ඔහු ගිහි ජීවිතයක් ගෙවනවාද එදාට ඒකේ විපාකේ ඒ අවස්ථාවේ නෑ. යම් දවසක පැවිදි වෙනවාද ධර්මයක් අවබෝධ කරගන්නම් කියලා එදාට විපාක එනවා. මේ වගේ විස්තරයක් තියෙන දේශනාවක් තමයි මේ අපාය සංවත්තනික සූත්‍රයේ අපිට සසරේ මේ සැපේ අහිමි වෙවි දුකටපත් වෙන්නේ කොහොමද කියන විස්තරය තියෙන්නේ. මේ දේශනාව ඉගෙන ගනිත් හරිය පැහැදිලි පින්වත්නි. මේ නොපෙනෙන ලෝකයේ දෙවි කෙනෙක් මේ දුක ලබා දෙනව නෙමෙයි. තමාම කරන කර්ම විපාකයේ හේතු කරගෙන තමන් කරන පව හේතු කරගෙන තමන් දුකටපත් වෙන හැටි. මේ දේශනාවේ තියෙන්නේ පින්වත්නි අපි හැමෝම දන්න කාරණාව ගැන. අපි හැමෝම දන්න කාරණා කීපයක් තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා පානාති පාතෝ භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරේ සංවත්තනිකෝ තිරච්ඡානයෝ නිසංවත්තනිකෝ පෙත්ති විසේ සංවත්තනිකෝ. දේශනා කරනවා මෙහෙම. මහණෙනි ප්‍රාණඝාතයේ බහුල වශයෙන් කෙනෙක් පුරුදු කරනවා නම් බහුල වශයෙන් ප්‍රාණඝාතය කරනවා නම් සත්තු මරනවා නම් නිරේ සංවත්තනිකෝ ඒක නිරේ යන්න හේතු වෙනවා කියන. තිරච්ඡානයෝ නිසංවත්තනිකෝ හේතු කරගෙන තිරසන් ලෝකේ යන්නත් හේතු වෙනවා. පෙත්ති විසේ සංවත්තනිකෝ പ്രേත ලෝකෙ උපදින්නත් ඒක හේතු වෙනවා. ඔන්න බලන්න අකුසලී විපාකේ. යෝ සබ්බලහුසෝ පානාති පාතස්ස විපාකෝ මනුස්ස භූතස්ස අප්පායුක සංවත්තනිකෝ හෝති. ඒ කියන්නේ මෙහෙම එකක්. යම් කාලෙක ඔන්න එයා නිරේ වැටිලා പ്രേත ලෝකවල දුක් විඳලා තිරිසන් ලෝකෙ දුක් විඳලා අකුසල විපාකයට දැන් යනවනේ අපායේ. ප්‍රාණඝාතයේ බහුල වශයෙන් කිරීමේ විපාකයට අපාය යනවා. ගිහිල්ලා යම් කාලයක මනුස්ස ලෝකෙට આવොත් ඒ කියන්නේ අවුරුදු 100කින් 200කින් නෙවෙයි. නිරේ ආයුෂ තියෙනවා අපිට හිතා ගන්න බෑ පින්නත්නි. මට මතක ඇටියට තියෙනවා නිරේ ආයුෂ විස්තරي තියෙනවා.
මනුස්ස ලෝකෙන් අවුරුදු 50 චාතු මහරජික දිව්‍ය ලෝකෙ එක දවසයි කියනවා. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 500ක් මට මතක හිටියට ආයුෂ. එතකොට ඒ අවුරුදු 500 යම් චාතු මහරජික ආයුෂ ඇද්ද? ඒ වගේ කියන අඩුම ආයුෂ තියෙන නිරේ ඒක දවසක ආයුෂේ. අඩුම ආයුෂ තියෙන නිරේ එක දවසක් ගෙවෙන්න ඒ වගේ කාලයක් යනවා කියනවා. එතකොට ඒ වගේ විපාක තියෙන නිරේ ගියාම එතකොට මේ අකුසල් කරලා දැන් මේ ප්‍රාණඝාතය කරාම නිරේ යනවා, තිරිසන් ලෝකේ යනවා. යම් කාලයක් ගිහිල්ලා ඒකේ විපාකයේ ගෙවිලා අවසන් වෙලා ආයෙ යම් දවසක මනුස්ස ලෝකෙට එනවාද? මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒකේ ලෞකික විපාකය කියන්නේ අතිරේක කෙටි විපාකයක් හැටියට අපායුක සංවත්තනිකෝ හෝති. අල්පායුෂ බවට පත් වෙනවා. කෙටි ආයුෂින් මැරිලා යනවා. දීර්ඝායුෂ නැහැ කියන. ඔන්න බලන්න ප්‍රාණඝාතී විපාකේ. එතකොට දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කරනවා නම් දීර්ඝායුෂ අප ප්‍රාර්ථනා කරනවා නම් කුමක්ද කරන්න ඕනේ? ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ. අනිත් අයගේ ප්‍රාණය ආරක්ෂා කරන්න ඕනේ. අනිත් අයගේ ප්‍රාණය ආරක්ෂා කරන්න ඕනේ. සියලු සත්‍යයන්ගේ ප්‍රාණය රැකිනවට කැමති වෙන්න ඕනේ. දැන් බලන්න මේ බුද්ධ දේශනා කියවද හරි ප්‍රායෝගිකයි පින්වත්නි. අපේ භාග්‍යතුන් වහන්සේ තුන් ලෝකේටම මහා කරුණික වැඩ හිටියනේ. එතකොට මේ බුද්ධ දේශනාවල තියෙන්නේ මේ බෞද්ධ පිරිස විතරක් රකින්න එකක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ අදහසට කැමති පිරිස විතරක් ආරක්ෂා කරන එකක් නෙමෙයි. මේ සියලු සත්‍යයන් ගැන සියලුම සත්‍යයන්ගේ ප්‍රාණඝාතය අකමැති වෙන්න ඕනේ. එතකොට සියලු සත්‍යයන්ගේ ප්‍රාණඝාතය වෙන් වෙලා ඉන්න ඕනේ. එතකොට ප්‍රාණඝාතයේ විපාකය ওই විදිහට දේශනා කළා. එහෙනම් මනුස්ස ලෝකයාව මොකද වෙන්නේ? අල්ප ආයුෂ ලැබෙනවා. දීර්ඝායුෂ නැති වෙනවා. ඊළඟට අදින්නාදානම් භික්කවේ ආසේවිතං භාවිතං බහුලී කතං නිරේ සංවත්තනිකං තිරච්ඡාන යෝනි සංවත්තනිකං පෙත්ති විශේෂ සංවත්තනිකං. බහුල වශයෙන් හොරකම් කරොත් බහුල වශයෙන් හොරකම් කරන්න පුරුදු වුණොත් එයා ඒ හොරකම් කිරීම හේතු කරගෙන නිරේ යනවා කියනවා. එතකොට තිරිසන් ලෝකෙ ඉපදින්න හේතු වෙනවා. പ്രേත ලෝකෙ ඉපදින්න හේතු වෙනවා. සබ්බ ලහුසෝ අදින්නාදානස්ස විපාකෝ මනුස්ස භූතස්ස භෝග ව්‍යසන සංවත්තනිකෝ හෝති. ඒකේ කෙටි විපාකයක් හැටියට අතිරේක විපාකයක් හැටියට ඔන්න මනුස්ස ලෝකේ ආපු කාලයකට එයාට භෝග ව්‍යසනයටපත් වෙනවා කියනවා. දැන් බලන්න සමහර අය හොඳට ධාර්මික උපයනවා. කාටවත් කරදරයක් කරන්නේ නැහැ. සමහරට හොඳට වාසය කරනවා. එයාට හිතා ගන්න බැරි විදිහට තමන්ගේ භවභෝග සම්පatti හානි වෙලා නැති වෙලා බංකොලොත් වෙලා යනවා. හිඟමන ජීවිතය වලට වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ ස්වභාවයකට පත් වෙනවා කියනවා. සසරේ හොරකම් කිරීමේ විපාකේ. අනුන් සතු දේ තමන් සතු කරගන්නව අකමැත්තෙන්. හොරකමින්. එතකොට ඒකේ විපාක හැටියට නිරේ ගිහිල්ලා ඒ වගේ විපාක විඳවලා අවසානයේ ඉතිරි කොටසකට තමයි මේ මනුස්ස ලෝකයේ භෝග ව්‍යසන වලට මුහුණ දෙන්නේ. දැන් බලන්න එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ කොච්චර අනුකම්පාවෙන්ද මේව දේශනා කරන්නේ නේ. ඊළඟට තුන්වෙනි එක තමයි කාමේසු මිච්ඡාචාරා භික්කවේ කාමේසු මිච්ඡාචාරෝ භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරේ සංවත්තනිකෝ. කාම මිත්‍යාචාරය වැරදි කාම සේවනය බහුල වශයෙන් කරොත් භාවිතා කරොත් නිරේ ඉපදින්න හේතු වෙනවා ඒක. තිරිසන් ලෝකෙ ඉපදින්නත් හේතු වෙනවා. പ്രേත ලෝකෙ ඉපදින්නත් ඒක හේතු වෙනවා. යෝ සබ්බලහුසෝ කාමේසු මිච්ඡාචාරස්ස විපාකෝ මනුස්ස භූතස්ස වේර සපත්ත සංවත්තනිකෝ හෝති. මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ මේ කාම මිත්‍යාචාරයේ විපාකයේ හැටියට වෛරී පුද්ගලයන් බහුල වෙනවා කියනවා. සතුරෝ බහුලයි කියන යාට. මිත්‍රයෝ නැහැ කියනවා. දැන් කාම මිත්‍යාචාරයෙන් නිරේපදිනවා. නිරේපදිලා പ്രേත ලෝකවල ඉපදින්න හේතු වෙනවා. තිරිසන් ලෝකේ යනවා. මනුස්ස ලෝකේ අපම වෛර පුද්ගලයෝ හතුරෝ බහුලයි කියනවා. දැන් අපි හිතන්නේ නැහැ මේ කාම මිත්‍යාචාරයේ විපාකයක් හැටියට මෙහෙම වෙනවා කියලා. නිරේ ගිහිල්ලා ඉවිරලා ආයි මනුස්ස ලෝකේ ආවම ඒකේ දුකක් විඳින්න සිද්ධ වෙනවා කියලා හිතන්නේ. එතකොට ඒ වෙලාවට ඒකයි මම කිව්වේ අර බුද්ධ දේශනාවේ තියෙන්නේ
පව් කරද්දී මේ පැණි වගේ ඒ වෙලාවට විපාක එනකොට තමයි කියන අදුකටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාමීත්‍යාචාරයේ විපාකේ හරි බරපතල එකක්. දැන් අපි ගත්තොත් ඔන්න සමහර දරුවෝ උපදිනවා පුංචි කාලෙම දෙමව්පියෝ නැහැ. දෙමව්පියන්ගේ ආදරේ නැහැ. එතකොට එයා හැදෙන වැඩෙන කොහේ හරි තැනක් නැත්තම් සමහර විට ළමා නිවාසයක් නැත්තම් ඒ වගේ තැන්වල එයාට ආදරය කරන පිරිසක් නැහැ සමහර විට. ඊළඟට සමහර වීදි ගානේ හැසිරෙන තාර පුංචි දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට දෙමව්පියන්ගේ ආදරයක් නැහැ. සහෝදර සහෝදරියන්ගේ ආදරයක් නැහැ. ඊට පස්සේ හිඟමනින් යනවන සමාජයෙන් ආදරයක් නැහැ. දුකටපත් වෙලා ආදරේ නැති ලෝකෙක ඉපදිනවා. හැදෙනවා වැඩෙනවා. තරුණ වයසට ආදී ආවට පස්සේ යාට විවාහයක් සාර්ථක වෙන්නේ. ඊට පස්සේ නොයෙක් දේවල් වල ප්‍රයෝජන වලට මිනිස්සු ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඊට පස්සේ ලෝකේ දුක් විඳිනා එයා ආපහු අකුසල් රැස් කරම වාසය කරනවා. කිසි යාළුවෙක් හිත මිත්‍රාදී දරු මල්ලෙක් ස්වාමි භාර්යාවක් සමහර විට කවුරුත් නැහැ. මෙහෙම ජීවත් වෙන ලෝක තියෙනවා. දැන් මනුස්ස ලෝකයේ මේ ලංකාවෙත් එහෙම තියෙනවා. බහුල වශයෙන් ඉන්දියාවේ ආදී තැන්වල බොහොම තියෙනවා. එතකොට පින්වත්නි මේ මනුස්ස ලෝකේ ආවට පස්සේ එයාට ඒකේ විපාකේ හැටියට හේතු වෙනවා කියනවා. කොහොමද? හතුරු බහුල වෙනවා. ආදරේ ලැබෙන්නේ. ආදරේ නොලැබී දුකසේ සතුරු උපද්‍රවත් එක්ක ජීවත් වෙන්න වෙනවා කියන වෛර ක්‍රෝධ කරන පිරිස වැඩි කියනවා. කාම මිත්‍යාචාර විපාක හැටියට. එහෙනම් සසරේ ආදරේ ලබන්න ඕනේ නම් මිත්‍රයෝ ලබන්න ඕනේ නම් කාම මිත්‍යාචාරයෙන් වැළකෙන්න ඕනේ. දැන් බලන්න අපි ගත්තොත් ඔබ අහලා තියෙයි ඉසිදාසි තෙරණියගේ කතාන්දර විස්තරය එහෙම බොහෝ කල නිරේ විඳවලා තිරිසන් ලෝකවල ආවට පස්සේ ඒ තිරිසන් ලෝකයේ විඳින විස්තරේ හරි දීර්ඝ වශයෙන් තියෙනවා. තිරිසන් ලෝකවල ඉපදුනාට පස්සේ මේ මුත්‍රා කරන මාර්ග කුණු වෙලා විඳවලා සසරි දුක් විඳ කියන බොහෝ ආත්ම භාව ගණන් ආවේ. ඉතින් මේ බලන්නේ කාම මිත්‍යාචාරයේ විපාක. නිරේ විස්තරේ තියෙනවා පින්වත්නි. දැන් මහා නිරේ විස්තරේ බුද්ධ දේශනාවල තියෙන්නේ යොදුනක් දිගයි කියනවා. මට මතකයි යොදුන් 100ක් දිගයි කියනවා. පළලයි කියන ඒ වගේම උසයි කියන ඒ වගේම. එතකොට ඒක සම්පූර්ණයෙන්ම පොළව යකඩ වලින් වහලෙත් යකඩ වලින් තියෙන්නේ. එතකොට දකුණු පැත්තේ හටගත්ත ගිනිදැල් උතුරු පැත්තේ බිත්තිය වදිනවා කියනවා. උතුරු පැත්තේ හටගත්ත ගිනිදැල් දකුණු බිත්තිය වදිනවා. නැගෙනහිර හටගත්ත ගිනිදැල් බටහිර බිත්තිය වදිනවා. බටහිර බිත්තිය හටගත්ත ගිනිදැල් නැගෙනහිර වදිනවා. පොළොවේ හටගත්ත ගිනිදැල් වහලේ වදිනවා. වහලින් හටගත්ත ගිනිදැල් පොළොවේ වදිනවා. මේ වගේ හය පැත්තකින් ගිනි ජාලාවක් ඇවිල්ලා ගත්ත තැනක සත්වෙක් උපදිනවා කිව්වහම අපිට විශ්වාස කරන්න පුළුවන් එකක්ද? මේක අපේ ශාස්ත්‍රුණාසේ දේශනා නොකරන්න අපි කවුරුත් දන්නේ නැහැ. එතකොට ඒ වගේ තැන්වල උපදින්නේ මොනව කරපු අයද? මෙන්න මේ අකුසල රැස් කරපු අයනේ. එතකොට එතන ඉපදුනාට පස්සේ ඒ සත්වයා විලාපතියමින් දුවනවා කියනවා. කාලයකට සැරයක් උදුරු පැත්තේ දොරටු ඇරෙනවා. එතකොට ඒ ගිනි ජාලාව පීරගෙන මේ මිනිසයා ඒ සත්වයා දුවනවා කියනවා අර දොරෙන් එළියට පනින්නම් කියලා. එහෙම දුවද්දී එයාගේ සිවි පිච්චිලා, හම පිච්චිලා, මස් පිච්චිලා ඇටකටු වලින් දුන් දානවා කියනවා. ඒ සත්වයා බොහොම බැගෑයන් නගමින් අර දොර ළඟට කිට්ටු වෙදී ඒ දොර වැහෙනවා කියනවා. එතකොට පින්වත්නි මේක මේ විනාඩි 10 15ක දිවීමක් නෙවෙයි අවුරුදු ගාණක් දහස් ගාණක් දුවනවා. එතකොට මේ වගේ තැනක සත්වයෙක් උපදිනවනේ. දැන් අපිට පින්වත්නි මේ ගිනි ගොඩක් දැක්කට පස්සේ ගිනි දැල් දැක්කට පස්සේ අපිට උතන සතෙක් උපදිනවා කියලා අපිට එහෙම හිතෙන්නේ නැහැ. නමුත් නිරේ ඉපදිනවනේ. හරි භයානකයි මේ සසරේ සත්වයා දුකටපත් වෙද්දී විඳින දුක. දැන් මේක අපේ භාග්‍යතුන් වහන්සේ බුද්ධ නේත්‍රයෙන් දැකපු දෙයි. ඒ නිසයි මේ පව් කරන්න එපා, ඊළඟට සත්තු මරන්න එපා, වරකම් කරන්න එපා කියලා මේ සිල්පද පනවලා තියෙන්නේ සත්‍යයන්ගේ සැප කැමැත්තින්මයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. දැන් සත්‍යය සැප විඳිනවට අකමැත්තෙන් පනවපු එකක් නෙවෙයි. එතකොට කාමීච්ඡාචාරී විපාකේ ආන්නේ විදිහට බහුලව නිරේත් විඳවන්න වෙනවා.
තිරිසන් ලෝකවල ඉඳවන්න වෙනවා, പ്രേත ලෝකවල ඉඳවන්න වෙනවා. මනුස්ස ලෝකේ ආවම සතුරු බහුල වෙන්න හේතු වෙනවා. ඊළඟට තියෙනවා කෙනෙක් බොරු කියනවා නම් ඒ බොරු කීම බහුල වශයෙන් කළොත් එයාට නිරේ යන්න ඒක හේතු වෙනවා. තිරිසන් ලෝකේ පුත පිණිස හේතු වෙනවා. പ്രേත ලෝකේ පුත පිණිස හේතු වෙනවා. යෝ සබ්බ ලහුසෝ මුසාවාදස්ස විපාකෝ මනුස්ස භූතස්ස අභූත ව්‍යාඛාන සංවත්තනිකෝ හෝති. එයා මනුස්ස ලෝකෙ ඉපදුනොත් යම් කාලයක නිරේ තිරිසන් ලෝකෙ ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදුනම අභූත චෝදනා ලබනවා කියන. ඒ කියන්නේ එයා නොකරපු දේවල් වලට අහු වෙනවා. නොකරපු වැඩි වලට අහු වෙනවා. නැති චෝදනා ලබනවා කියනවා. දැන් එහෙම පිරිස නැද්ද පින්නත්? සමහරට පිරිසිදු චරිත තියෙන අයට සාක්ෂි සහිත ඕප්පු වෙලා යනවා. මෙයා මහා අපිරිසිදු කෙනෙක් කියලා. හොරකම් නොකරපු අය සාක්ෂි සහිත ඕප්පු වෙලා යනවා. හොරකම් කරපු කෙනෙක් කියලා. කාමීත්‍යාචාරයේ නොයිදිච්ච කෙනෙකු සමහර විට එයා කාමීත්‍යාචාරයේ යෙදුනා කියලා සාක්ෂි සහිත ඕප්පු වෙලා වැරදිකාරයෙක් වෙනවා. බලන්න එතකොට අභූතයෙන් චෝදනා ලබන්න හේතු වෙනවා කියන සසරේ බොරු කීම. දැන් මේක හරි පුදුමයි පින්නත්නි. මේ දේශනාවේ තියෙනවා බොරු කීම හේතු කරගෙන විතරක් නිරේ යනවා කියලා. බොරු කීම හේතු කරගෙන විතරක් නිරේ යනවා කියලා තියෙනවා. මට මතකයි දවසක් මගෙන් ඇහුවා එක මිනිස්සෙක්. එයා මොකක් හරි ව්‍යාපාර කටයුත්තක් කරන්නේ. හාමුදුරනේ මේ අපි මෙන්න මේ ගානටයි මේ බඩු ගන්නේ. ඉතින් මේක විගුණ ගනිද්දී අපි කියනවා මේ අසවල් ගානට ගත්ත කියලා අපි වැඩිපුර ගානක් කියලා ඊට වඩා අඩු ගානකට විකුණනවා කියනවා. ඒක කමක් නැහැ නේද කියලා. එතකොට එයා ඒක දන්නවනම් බොරුවක් කියලා. මං කිව්වා බුදු දේශනාවේ තියෙන එහෙම නෙවෙයි. කෙනෙක් දැන රවටනවා නම් තමන් බොරුවක් කියන්න කලිනුත් දන්නවනම් කියන වෙලාවෙත් දන්නවනම් ඒකේ විපාකේ තියෙනවා කිව්වා. එතකොට ඒගොල්ලෝ තමන් එක එක කාරණාත් එක්ක සාධාරණීකරණය කරගන්නේ නැද්ද? දැන් බලන්න ගොඩාක් තියෙන පින්නත්නි මේ ලෝකයේ තියෙන ස්වභාවයත් එක්ක අපි මේ වැරද්ද සාධාරණීකරණය කරගන්නවා. දැන් ලෝකයේ මිනිස්සු ගොඩක් හොරකම් කරනවා කියමු. ආරයත් කරනවා නම් අසවලත් කරනවා අපි කරාම මොකද කියන එකට එනවා මනුස්සයා. නමුත් අසවලත් අකුසල් කරනවා. අසවලත් හොරකම් කරනවා. අසවල හොරකම් කරලා නිරේ යන පාරක ඉන්නේ. අසවරත් හොරකම් කරනවා. එයාත් නිරේ යන පාරක ඉන්නේ. මංවත් මේකෙන් බේරෙන්න ඕනි කියන අදහසට ඉන්නේ නැහැ මනුස්සයා. ඔක්කොම කරනවා නම් මාත් කරනවා කියලා හිතනවා. දැන් බලන්න ඒක පින් කරන පැත්තට යොදා ගන්නවද කියලා. නෑනේ. එතකොට මේ හිත බහුල වශයෙන් පවට බරයි. මොකද හේතුව මේ කාලේ සත්‍යයන්ගේ අකුසල් මුල් බලවත් නෙපින්නත්. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මුල් බලවත්. එතකොට අකුසලයට බර දෙයි මේ සත්‍යය වැළඳ ගන්නවා. දැන් පින් කරන අය දැකලා කල්පනා කරන්නේ අසවලත් පින් කරනවා. අසවලත් සතුන් මැරීමෙන් වැළකීලා මමත් කොහොම හරි මීට වඩා හොඳට සිල්පදේ ආරක්ෂා කරන්න ඕනි කියලා අද කාලේ හිතනවා හරි අඩුයි. ඉතින් ඒ නිසා මේ සිල්පද ආරක්ෂා කිරීම අපට ඒකාන්තගත සැපේ පිණිස හේතු වෙනවා. දැන් බුදු දේශනාවේ මේක තියෙන්නේ කොහොමද? මුසාවාදේ කිරීම හේතු කරගෙන නිරේ යනවා කියන බොරු කීමෙන්. මනුස්ස ලෝකේ ආවම එයාට අභූත චෝදනා ලබන්න වෙනවා. ඔය සමහර ජාතක කතාවල විස්තර තියෙනවා. බොරු කීම හේතු කරගෙන බොහෝ විපාක ගැන. එතකොට බොරු කීම හේතු කරගෙන සසරේ අභූත චෝදනා ලබනවා. ඊට පස්සේ යාට සසරේ බොහෝ දුක්ඛිත ජීවිතවලට පත් වෙන්න වෙනවා. ඊළඟට තියෙනවා පිසුනා වාචා භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරේ සංවත්තනිකෝ හෝති. ඕන කේලම් කිව්වොත් ඒ හේතු කරගෙනත් නිරේ ඉපදෙන්න හේතු වෙනවා. තිරිසන් ලෝකේ යන්න හේතු වෙනවා. പ്രേත ලෝකේ යන්න හේතු වෙනවා. යම් කාලයක මනුස්ස ලෝකේ ආවද ඒකේ ලහුක විපාකයක් වශයෙන් අතිරේක විපාකයක් වශයෙන් මිත්තේහි ભેදන සංවත්තනිකෝ හෝති. මිත්‍රයෝ ભેද වෙලා යනවා, බිඳිලා යනවා. මිත්‍ර ભેද වෙන්න හේතු වෙනවා කේලම් කීම හේතු කරගෙන. එතකොට බලන්න සමහර විට සමහර අයගේ නැද්ද කිසි වරදක් නොකර කිසි හිංසා පීඩාවක් නොකර අකාලේ බිඳිලා යනවා සසරේ පිරිස. එයා ඒ කියන්නේ එයා නිර්දෝෂී වෙඳිද්දී පිරිස බිඳිලා යනවා. මිත්‍ර ભેදයට හේතු වෙනවා කියනවා කේලම් කීම. දැන් බලන්න තමන් කේලම් කියන එකෙන් කරන්නේ කොහොමද? කේලම් කියන මොකද්ද පින්නත්?
යම් තැනක තියෙන දෙයක් අහගෙන ඇවිල්ලා බිඳවන අදහසින් වෙන කෙනෙකුට කියනවා. මෙතන තියෙන අදහස ගිහිල්ලා තව කෙනෙකුට කියනවා බිඳවන අදහසින්. එතකොට මේ කේලම කියන එකේ අදහස මොකද්ද? බිඳවන එක. සමහර විට ඒවා කරන්නේ ඊර්ෂ්‍යාව මුල් වෙලා වෙන්න පුළුවන්. තරහ වෛරය මුල් වෙලා වෙන්න පුළුවන්. එතකොට මේ බිඳන වෙන අදහසින් යමක් කියනවා නම් එතකොට ඒ කේලම හේතු කරගෙන සසරේ තමන්ට බිඳ වෙනවා. සසරේ මිත්‍රයෝ තමන්ගෙන් බිඳිලා යනවා. සමහර අය මේ කේලම කියන එක හරියට අඳුරගෙන නැහැ. අපි කියමු ඔන්න යම් කිසි ස්ථානයක මොකක් හරි කෙනෙක් ලොකු පිරිසකට හිංසාවක් කරන්න එනවා කියමු. මොකක් හරි කුමන්ත්‍රණයක් කරනවා කියමු. කවුරු හරි මරවන්න හරි මොකක් හරි හිංසාව පීඩාවක් කරවන්න හරි බෝම්බයක් ගහන්න හරි මොනවා හරි කුමන්ත්‍රණයක් යනවා කියමු. එතකොට මේක කෙනෙක් දැනගන්නවා. දැනගෙන ඒක නොකිය ඉන්නවා කේලමක් වෙයි කියලා. එතකොට ඒක කේලමක් වෙන්නේ නැහැ. පිරිසක් බේර ගන්න අදහසින් අනුකම්පාව මුල් කරගෙන කියනවා නම් ඒක කේලමක් වෙන්නේ නැහැ. එතකොට ඒක කේලමක් බවට පත් වෙන්නේ නැහැ. කේලමක් වෙන්නේ කොහොමද? ඒ කරුණ අහන හේතු කරගෙන සමගි සම්පන්න පිරිසක් බිඳිලා යනවා නම් මිත්‍ර වෙලා ඉන්න පිරිසක් බිඳිලා යනවා නම් සමහර විට ස්වාමි භාර්යාව එකට වාසය කරද්දී සමහර විට ස්වාමියාගේ හිතේ සැකේ උපද්දවන භාර්යාව ගැන. භාර්යාවගේ ගැන සැකේ උපද්දවන භාර්යාවගේ හිතේ සැකේ උපද්දවන ස්වාමියා ගැන. මේ වගේ කේලම් කියලා ඒ වගේ අවසලා එයාගේ ඒගොල්ලෝගේ සමගි සම්පන්න බව බිඳිලා ගිහිල්ලා ඒගොල්ලෝ දුකටපත් වෙනවා නම් ඒකට කියන කේලම කියලා. එතකොට ඒ කේලම් කීම හේතු කරගෙන නිරේ තිරිසන් ලෝකයේ දුක් විඳලා එයා යම් දවසක මනුස්ස ලෝකෙට එනවාද? එයාට ඒකේ විපාකයේ හැටියට තමන්ටම ඉන්න පිරිස බිඳිලා යනවා. දැන් මේ දේශනාව කියවද්දී හරි පුදුමයි පින්වත්නි. තමන් සත්තු මරනවද? තමන්ගේ ආයුෂමයි නසාගන්නේ කියලා මේකෙන් තේරෙනවා. තමන් හොරකම් කරනවද? සසරේ උපනුපන් ජීවිතවල තමන්ගේ භෝග ව්‍යාසනයටමයි තමන් පාර හදාගන්නේ කියලා තේරෙනවා. තමන් කාම මිත්‍යාචාරය දෙනවද? ඒ කාම මිත්‍යාචාරය හේතු කරගෙන තමන්ගේ ආදරයමයි සසරේ නසාගන්නේ. තමන් බොරු කියනවද? තමන්ටමයි මේ අභූත චෝදනා සසරේ හදාගන්නේ. තමන් පරුස හිස් වචන මේ කේලම් කියනවද? ඒ කේලම් කීම හේතු කරගෙන තමන්ගේ මිත්‍රයමයි සසරේ බේද කරගන්නේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පාවෙන්ද මේ දේශනාවල් මේ සිල්පද ගැන අපිට දේශනා කළා තියෙන්නේ. ඊළඟට තියෙනවා පරුසා වික්කවේ වාචා ආසේවිතා භාවිතා බහුලීකත නිරේ සංවත්තනිකා. පරුස වචන කිව්වොත් ඒකෙන් නිරේ ඒ හේතු කරගෙන නිරේ යනවා. තිරිසන් ලෝකේ ඉපදිනවා. പ്രേත ලෝකේ යන්න හේතු වෙනවා. එයා යම් දවසක මනුස්ස ලෝකෙට ආවද අමනාප සද්ද සංවත්තනිකෝ හොති. එයාට අමනාප අමිහිරි කර්කශ වචනමයි අහන්න ලැබෙන්නේ කියනවා. මොකක් කරද? පරුස වචන කීම හේතු කරගෙන. දැන් පරුස වචන කියන එක පින්නත්නි මේ ලෝකේ සම්මත පරුස වචන ප්‍රමාණයක් තියෙනවනේ. ඒවා විතරක් නෙවෙයි. කෙනෙක් දැන කෙනෙක්ගේ හිත වේද කරන්නේ. ඒ කියන්නේ හිත තැලෙන ආකාරයට. එයාට අමනාපේ දුකටපත් වෙන ආකාරයේ වචන භාවිතයක් කරනවාද? ඒක පරුස වචන වලට අයිති වෙනවා. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. අපි කියමු දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට යම්කිසි විදිහට සැර අවවාද කරන අවස්ථා තියෙනවා. එතකොට මේ දෙමව්පියන්ගේ තියෙන මොකද්ද මූලික අරමුණ? අනුකම්පාව. ගුරුවරු තමන්ගේ ගෝලයන්ට සැරපරුස ලෙස අවවාද කරන අවස්ථා තියෙනවා. එතකොට ඒ ගුරුවරයන්ගේ තියෙන අනුකම්පාව මුල් කරගෙන දියුණුව කැමැත්ත. එතකොට ඒක පරුස වචන බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් පරුස වචන කියලා කියන්නේ තමන් දැන කෙනෙක්ගේ හිත තලන්න, එයාට අයහපත කරන්න තමන් මේ කියන වචනෙන් කෙනෙක්ගේ හිත රිදේවා කියන අදහස තියාගෙන කෙනෙක්ගේ හිතට තැලෙන ආකාරයේ අමනාපය ඇති වෙන ආකාරයේ හිතට දුක ඇති වෙන ආකාරයේ වචන කියලා හිත තලනවා නම් ඒක පරුස වචන ගණයට අයත් වෙනවා. සමහර විට එයාගේ අර පිරිසක් මැද්දේ විහිළු කරලා පහත් කරලා දාන්න පරුස වචන භාවිතා කරනවා. එතකොට ඒක පරුස වචන කියන එක තේරුම් ගන්න ඕනේ. ආන්නේ පරුස වචන කීම හේතු කරගෙන එයාට සසරේ අමනාප සද්ද සංවත්තනිකෝ හොති. මනුස්ස ලෝකේ ආව කාලෙකට අමනාප ශබ්දම ඇහෙනවා කියනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා. උදේ පාන්දර නැගිටලා වැඩට යනවා. සමහරට බස්වල තෙරපිලා පොඩි වෙලා ඒ වගේ අමනාප හඬවල්මයි ඇහෙන්නේ. රස්සාවට ගියාට පස්සේ එතන පරක්කු වෙලා බැනුම් ආන්න වෙනවා.
ඒ රසාව කරන තැන බැනුම් අහා ඉන්න වෙනවා. ඊට පස්සේ ඒ වැඩ ටික ඉවරලා කඩ පිළට ඇවිල්ලා බඩු ටික ගන්න හදනකොට එතනත් සමහර විට යාට බැනුම් අහන්න වෙනවා. ආපහු බස් එකේ නැගලා ගෙදරදී එතනත් බැනුම් අහන්න වෙනවා. ගෙදර ආවට පස්සේ සමහරට ස්වාමියා භාර්යාවගෙන් නිතර බැනුම් අහන්න වෙනවා. ඊට පස්සේ ආය යම් තැනකට ගියාද එතනත් බැනුම් අහන්න වෙනවා. නොයේ කමනාප ස්වභාවයන් යාගේ ජීවිතයට උරුම වෙලා තියෙනවා. ඔබ මේ වගේ ජීවිත දැකලා ඇති සමහර අයගේ. එතකොට ඒගොල්ලන්ගේ ජීවිතවලට යහපත උදා වෙන්න මේ කන්කලු ප්‍රියමනාප ආදරණීය වචන ඇහෙන්නේ. ඒකට සමහරට හේතු වෙන්න පුළුවන් සසරේ මෙයා බහුල වශයෙන් පරුස වචන කියලා තියෙන එක. අනිත් අයගේ හිත තැලෙන වචන බහුල වශයෙන් පුරුදු කරලා තිබීම. එහෙනම් පින්වත්නි Tamanට සසරේ ප්‍රියමනාප වචනයක් ඇහෙනවට අපි කැමති නම් අපි මේ කෙනෙක්ගේ හිත තැලෙන වචන පාවිච්චි නොකර ඉන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අදාලා සම්පප්පලාපෝ භික්ඛවේ ආසේවිතෝ භාවිතෝ බහුලීගතෝ නිරේ සංවත්තනිකෝ. කෙනෙක් හිස් වචන පාවිච්චි කරනවා නම් සම්පප්පලාප කියලා කියන අනර්ථ සහිත වචන. ඒ කියන්නේ කිසි තේරුමක් නැති. ඒ කියන්නේ කියන වචනේ අර්ථ නැහැ. කිසිම තේරුමක් නැති වචන හිස් වචන. කෙනෙකුට යහපත පිණිස පවතින්නේ නැති වචන පාවිච්චි කරනවා නම් ඒ හේතු කරගෙන නිරේ තිරිසන් ලෝකයේ උපතට යනවා. යම් දවසක මනුස්ස ලෝකෙට ආවද ඒ මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒකේ අතිරේක විපාකයක් හැටියට ලහුක විපාකයක් හැටියට අනාදේය වාචා සංවත්තනිකෝ හෝති. එයාගේ වචන කවුරු පිළිගන්නේ නැහැ. අදහි නොහැකි වචන ඇති කෙනෙක් වෙනවා කියන. දැන් බලන්න හරි පුදුම එකක්. තමන් හිස් වචන කිය හිටියද ප්‍රයෝජනයක් නැති අනර්ථ සහිත වචන කිය හිටියද තමන් සසරේ යම් දවසක ඉපදිලා යා අර්ථ සහිත දෙයක් කියනකොට අනිත් අය පිළිගන්නේ නැහැ. තමන් නිකම්ම බාල්දු වෙච්ච චරිතයක් බවට පත් වෙනවා. තමන් අර්ථ සහිත දෙයක් කිව්වා. දැන් මේක තියෙනව නේද පින්නත්නි බහුල වශයෙන්. බහුල වශයෙන් තියෙනවා. සමහර විට තාත්තා කෙනෙක් ගෙදර ඉන්න ඒ තාත්තගේ සමහර අදහස් සමහරට යහපත් හොඳයි. නමුත් ගෙදර ඉන්න දරුවෝ සත පහකට ගණන් ගන්නෑ. තමන්ගේ භාර්යාව ඊට පස්සේ තමන්ගේ ස්වාමියා තමන්ගේ වචන පිළිගන්නේ. එයා ගණන් ගන්නෑ. ඊට පස්සේ තමන්ගේ යටත් සේවක පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලෝ තමන්ගේ ස්වාමියාව ගණන් ගන්නෑ. ඒකට හේතු වෙනවා කියනවා. මොකක්ද ඒකට හේතු වෙලා තියෙන්නේ? සසරේ හිස් වචන පාවිච්චි කිරීම. එහෙනම් තමන්ගේ වචනේ කෙනෙක් පිළිගන්නවට කැමති නම් තමන්ගේ වචනේ කවුරු හරි අදහනවට කැමති නම් කරන්න තියෙන්නේ කුමක්ද? හිස් වචන අනර්ථ සහිත දේවල් කතා කිරීමෙන් වැළකීම. දැන් මේක පින්වත්නි අද කාලේ බහුල වශයෙන් තියෙනවා මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ. මිනිස්සු බොරු කියා නොඑක් පෝස්ට් දානවා, වීඩියෝ දානවා. ඒකට මනුස්සයා හිනස්වන්න කියලා හිතාගෙන නොඑක් දේවල් කරන ඒ ඔක්කොම සම්පප්පලාප වලට අයිති. ඒ අර්ථ සහිත නැහැ. අනර්ථ සහිතයි. බලන්න එතකොට මේ කාලේ පින්වත්නි මේ අකුසලයේ කියන එක හරිය බහුල වශයෙන් තියෙනවා. සත්‍ය සසරි දුකට යන්නම හදා ගන්නවා. ඊළඟට තියෙනවා සුරාමේරේ පාහනම් භික්කවේ ආසේවිතම් භාවිතම් බහුලීගත නිරේ සංවත්තනිකං. කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් බහුල වශයෙන් නිරේ යන්න හේතු වෙනවා. තිරිසන් ලෝකෙ උපදින්න හේතු වෙනවා. പ്രേත ලෝකෙ උපදින්න හේතු වෙනවා. යෝ සබ්බ ලහුසෝ සුරාමේරේ පානස්ස විපාකෝ මනුස භූතස උම්මත්තක සංවත්තනිකෝ හෝති. යම් දවසක යා මනුස්ස ලෝකෙට ආවද ඒකේ කෙටි විපාකයක් හැටියට ඔහුට හේතු වෙනවා කියනවා උම්මත්තක භාවයට පත් වෙන්න. දැන් බලන්න කෙනෙක් මත්පැන් පාවිච්චි කරාට පස්සේ එයා නිකන් උමතු කෙනෙක් විදිහට පිස්සෙක් වගේ නේද හැසිරෙන්නේ. මොකද එයාගේ තියෙන මේ හොඳ මනස වෙනස් කරගන්න නේද අර මත්පැන් පාවිච්චි හේතු වෙන්නේ. දැන් මේ හොඳට කල්පනා කරලා යමක් කරගන්න පුළුවන් මනස වෙනස් කරගෙන එයා පිස්සෙක් වගේ ජීවත් වෙන්නේ මේ වෙලාවට. එයා කතා කරන ස්වභාවය වෙනස්. ඇවිදින ස්වභාවය වෙනස්. එයා hina වෙන එක වෙනස්. එයා තන නොතන ඉති කියලා දන්නේ නැහැ. සමහරට ඇඳුම් පැළඳුම් තියාගෙන ඉන්න දන්නේ නැහැ. ඒක උමතු කෙනෙක් වගේ නේද මේ වෙලාවට. දැන් අපි ගත්තොත් බීලා කෙනෙක් කෑ ගහනවා නම් බනිනවා නම් සමහරට ඒ වෙලාවට කරුණු පැහැදිලි කරන්න යන්නෙත් නැහැ අනිත් අය. මොකද කියන්නේ? මෙයා බීලානේ ඉන්නේ. දැන් කිව්වට තේරුම් නැහැ කියලා. ඒ හේතුව එයාගේ මනස ඒ වෙලාවට දුර්වලයි. එතකොට එයා මනස දුර්වල කරගෙන එයා මේ
උමතු කෙනෙක්ගේ ස්වභාවයට පත් වෙලා ඉන්නවා මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඒකේ විපාකයට නිරේ තිසන් ලෝකෙ ගිහලා ආයෙ මනුස්ස ලෝකෙට ආවොත් උපන් ජීවිතවල එයාට උපදිනකොටම අර මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉන්න ස්වභාවය වගේ එකක්ම හැදෙනවා. උම්මත කෙනෙක් වෙලා වාසය කරන්න සිද්ධ වෙනවා මත්පැන් පාවිච්චි නොකරම. දැන් බලන්න මේ මම ගොඩාක් දැකලා තියෙන බටහිර රටවල් වල ගොඩාක් සල්ලි තියෙන පවුල් වල බහුල වශයෙන් ඉන්න මත්පැන් පාවිච්චි කරපු එකේ විපාක විඳින අය. උමතු වෙච්ච අය. ලංකාවෙත් එහෙම ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ ජීවිතේ තමන්ට කියලා තමන්ගේ දේවත් කරගන්න බැරි ස්වභාවයකින් මන්ද මානසිකත්වයෙන් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට මේ මනුස්ස ලෝකෙ පන්නා කියලා මනුස්ස ලෝකයේ තියෙන දේවල් වලින් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒගොල්ලන්ට ඉගෙන ගන්න බෑ. රසාවල් කරන්න බෑ. විවාහ ජීවිතයක් ගෙවන්න බෑ. ගෙවල් දොරවල් නඩත්තු කරන්න බෑ. දරු මල්ල නඩත්තු කරගන්න බෑ. මනුස්ස ලෝකෙදී බොහෝ දුකටපත් වෙලා උම්මත්තක ස්වභාවයෙන් ඉන්නවා. ඒකට හේතුව කියන සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබීම. ඒකට බලන්න පින්නත්නි මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අකුසලයෙන් වළකින්න මේ දේශනාවේ කරුණු 8ක් ගැන විස්තර කරනවා. සත්තු මෙරීම, හොරකම, කාමීත්‍යාචාරය, ඊළඟට බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි. මේවා හේතු කරගෙන නිරේ යන විදිහත් ආයි මනුස්ස ලෝකියාව මේකේ විපාක ලැබෙන විදිහත් තමයි මේ දේශනාවේ තියෙන්නේ. හැබැයි පින්වත්නි කෙනෙක් මේ අකුසල් කිරීම අත්හැරියොත් එයාට ඒකේ සැපේ ලබන්න පුළුවන් මේ ජීවිතේම. ඒ මේ කියන්නේ මනුස්ස ලෝකේ කෙනෙක් වරද අත්හැරලා ආයි කුසලයට ආවොත් මේ පාර විනාශ කරගත්තොත් කෙනෙකුට සුගතිය යන මේක තියෙනවා. දැන් කෙනෙක් සමහර විට මේ වැරදි කරලා තියනවා වෙන්න පුළුවන්. මේ වැරදි වලින් වැළකුණොත් අන්න එහා පාර විනාශ කරගත්තා වෙනවා. ඒ වැරදි මාර්ගය වෙනස් කරගන්නේ නැතුව ඒ පාරම ගියොත් තමයි මේ විපාකේ ලැබෙන්නේ. මට මතකයි බුද්ධ අනුරාධපුර යුගයේ වෙන්න ඕනේ. එක රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේ වාසය කරපු ඒ ආරණ්‍ය ළඟ වනරොද තිබුණා. මේ වනරොදේ දඩයම් පිනිස වැද්දෙක් පුරුදුලා හිටිය අවුරුදු ගාණක්. අවුරුදු ගාණක් මේ වැද්දා සත්තු මරමරා දඩයම් කරනවා. එතකොට මේ විස්තරේ තියෙනවා ඉස්සෙල්ලාම උගුල් 100ක් විතර අටවනවා කියනවා. අටවලා පහවදා උදේට තමයි යන්නේ කියනවා මේ උගුල්ලට සත්තු අහුවෙලා ඉන්නවද කියලා බලන්න. යනකොට දුරු මිරිස් අරගෙන ඊට පස්සේ ගිනි අඟුරුත් අරගෙන යන්නේ කියනවා. ගිහිල්ලා ඉස්සෙල්ලාම අහුවෙච්ච සතා මරලා එතනම පුලුස්සලා අනුභව කරනවා කියනවා. ඊට පස්සේ තමයි කියනවා අනිත් උගුල් ලිහින්න යන්නේ. ඔය විදිහට ගිහිල්ලා සත්තු ලිහිලියා මර හැමදාම මේ මිනිසයා බිස්නස් එක කරගෙන ජීවත් වුණා. දවසක් ඔන්න මෙයා ගිහිල්ලා උගුල ලිහලා පළවෙනිට සතා මරලා ඒ මස් අනුභව කරලා පිටත් වෙන්න ලෑස්ති වෙද්දී ඊළඟ උගුලට මහා වතුර පිපාසයක් ආවා. ඊට පස්සේ එතන වතුර හොයාගෙන යද්දී ඇලදොලක් නැහැ. අර ස්වාමීන් වහන්සේ හිටපු ආරණ්‍යට මේ මනුස්සයා ගියා. මේ මනුස්සයා ගිහිල්ලා අහුව ස්වාමීනි වතුර තියෙනවද කියලා. ඔව් අර එහා පැත්තේ පැන්සාලාවේ වතුර තියෙනවා අරන් බොන්න කිව්වා. ඔන්න මේ මනුස්සයා පිටත් වෙලා ගිහිල්ලා අර පැන් කල ඇරලා බැලුවා. පළවෙනි පැන් කලේ වතුර නැහැ. දෙවෙනි කලේ නැහැ. තුන්වෙනි කලේ නැහැ. කල 10 තිබ්බා කල 10 වතුර නැහැ. එතකොට මේ මනුස්සයා කියන්න පටන් ගත්තා මේ ශ්‍රමණයෝ කියලා පුදුම පිරිසක් මේ ඉන්නේ. ඔබ වහන්සේලා කුමක්ද මේ පුරුදු කරන ධර්මයේ වතුර පොදක්වත් තියාගෙන නැහැ නේ කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ බැලුවා මම වතුර පුරවලානේ තිබ්බේ යම් බලන්න කියලා එකන් ගියා. ගිහිල්ලා කල ඇරලා බලද්දි වතුර තියෙනවා. කිව්වා මේ වතුර තියෙන්නේ ඔබ නැහැ කියනවා. දැන් මං ඇරලා බලද්දි වතුර තිබ්බේ නැහැ නේ කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේට මොකක් හරි තේරුණා. ඇහුවා පින්වත ඔබ කරන රසාව මොකද්ද? ස්වාමීනි මම මෙන්න මෙහෙම දඩයන් කරන කෙනෙක් කිව්වා. ඊට පස්සේ කිව්වා හරි කියලා කර කලේ අරගෙන ස්වාමීන් වහන්සේ අතට වතුර වැක්කිරුවා. මේ මනුස්සයා වතුර කල ගෙඩියක් බිව්වා. වතුර කල 2ක් බිව්වා. වතුර කල 3ක් බිව්වා. වතුර කල ගෙඩි 10ක් බිව්වා. අපි පාසේ මොහොතක්වත් සංසිඳුන්නේ නැහැ කියන. දැන් බලන්න පින්නත්නි අපිට හිතාගන්න බෑ මේ වගේ සිද්ධි හරි අద్భుතයි. ඊට පස්සේ වතුර කල ගෙඩි 10ක් බීලා කියන අනේ ස්වාමීනි පිපාසය සංසිඳුන්නේ නැහැ.
කියනවා පින්වත බලන්න ඔබ කරපු අකුසලයක මහත මනුස්ස ලෝකයේදීම ප්‍රේත ස්වභාවයකටපත් වෙලා දැන් ඔබට වතුර වලින් ප්‍රයෝජනයක් නැහැ කිව්වා. එතකොට මේ මනුස්සයා හොඳටම බය වුණා. කිව්වා ස්වාමීනි මොකද කරන්නේ? එතකොට මේ භික්ෂුන් වහන්සේ කිව්වා පැවිදි ජීවිතයක් ගෙවලා මේ සසර දුකෙන් නිදහස් වෙන ධර්මයේ හැසිරෙන්න බේරෙන්න පුළුවන් කියලා. ගෙදර ගිහිල්ලා ඉක්මනට ආයි දුවගෙන ඇවිල්ලා මහාන වුණා. මහාන වුණාට අර අකුසලේ විපාකේ මතක් වෙනවා නිදහස් වෙන්න බෑ. දැන් බලන්න එතකොට පින්නත් නේ යමෙක් පව් කරද්දී ඔක වෙන්නේ නැහැනේ විපාකේ. පව් කරද්දී විපාකේ පේන්නේ නැහැනේ. විපාකේ ආයෙන වෙලාවේ තමයි දුකටපත් වෙන්නේ. ඊට පස්සේ මෙයා කොහොම හරි වීරිය වඩලා දුකසේ අමාරුවෙන් රහතන් වහන්සේ නම බවට පත් වුණා. බණ භාවනා කරන්න බැරුව බොහෝ කාලයක් ගත කරා. පව්වල විපාකේ මතක් වෙවි විනා තමන් පව් කරපු විදිය. සත්තු විලාප දීපු විදිය. ඊට පස්සේ කොහොම හරි අරහත්ත්වයට පත් වුණා ඒ භික්ෂුන් වහන්සේ. ඒ භික්ෂුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න හේතුනේ කුමක්ද පින්නත්? අර අකුසලී සම්පූර්ණයෙන් අත්හැරියා. ඒ අකුසලී කරන ගමන්ම නිවන් මාර්ගය වඩන්න බෑ. ඒ නිවන් මාර්ගය වඩන්න බැරි වුණා අකුසලී කරන තාක්කල්. එතකොට ඒ අකුසලයේ කරලා කුසල මාර්ගයට එන්න හදද්දිත් අර අකුසලයේ විපාකේ යම්කිසි විදිහකට මේ ජීවිතේත් පසුතැවීමට හේතු වුණා. හැබැයි උන්වහන්සේ අකුසල යටපත් කරලා වීරිය වඩලා අරහත්ත්වයටපත් වුණා. එතකොට ඒ උන්වහන්සේ සසර දුකින් නිදහස් වුණා. දැන් ඔබ බලන්න අඟුලිමාලයන් වහන්සේ. උන්වහන්සේ අකුසල මාර්ගය අත්හැරලා කුසල් මාර්ගයට පැමිණියානේ. පැමිණියාට පස්සේ එයා යහපතට ජීවිතය හදාගත්තා. අකුසලයේ විපාකේ බැහැර කළා. ඊළඟට සසරේ හොරකම් කරපු හොරු. ඒ කියන්නේ මේ ජීවිතේ හොරකම් කරපු හොරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා 500 ගණන් පැවිදිලා අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. සල්ලාල ජීවිත ගෙවපු අය පැවිදිලා අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. බොරු කිය හිටපුවාත් පැවිදිලා අරහත්ත්වයටපත් වෙලා තියෙනවා සමහර අවස්ථාවල. දැන් එතකොට ඒ කියන්නේ මේ වැරදි කරන සියලු දෙනා අරහත්ත්වයටපත් වෙනවා කියන අදහස නෙවෙයි. මේ වැරදි වලින් වැළකීච්ච කෙනෙකුට සැපේ ලබන්න උදව් තියෙනවා. උපකාරය තියෙනවා. ඒ නිසා අද මේ ඉගෙන ගත්තේ අපාය සංවත්තනික සූත්‍රයේ අපාය උපදින්න හේතු වෙන කාරණා. එතකොට මේ අපාය උපදින්න හේතු වෙන කාරණා අපි තේරුම් අරගෙන ඒ වගේන් වැළකීලා අපි කුසල මාර්ගයට යහපත් මාර්ගයට ජීවිතය යොදව ගන්න මහන්සි ගන්න ඕනි. ඉතින් ඒ සඳහා මේ ඉගෙනගත් දහම් කරුණු අප හැමදෙනාටම උපකාරයක් වෙත්වා. සාදු සාදු සාදු. අද දින නුවණැස පාදන සිරි සදහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නිට්ටඹුව කලල්පිටිය යන ලිපිණේ පදිංචි 2020 නොවැම්බර් මාස 22 වන දිනට 23 වන ජන්මදිනයේ දින සෞම්‍ය සංගීත් පුතුණුවන් සහ වේයන්ගොඩ පත්තල ගෙදර යන ලිපිණේ පදිංචි තනුරි චමල්කා ජයසිංහ දියණිය යන දෙපළ විසින්. ඉතින් අපි රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂාව අද දින මේ ධර්ම දානයේ දින පින්වත් සියලු දෙනාට ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට ලෝවාසී සියලු දෙනාට සැලසෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධය පිණිස මේ රැස් කළ සියලු පින් හේතු උපකාර වෙත්වා. රැස් කළ වූ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සුජීවත්ව සිටින දෙමව්පියන් වන මනෝජී ප්‍රියංකා මෑණියන්ට සහ අශෝක කුලරත්න පියාණන්ට, ශ්‍රියාකාන්ති ජයසිංහ මෑණියන්ට සහ කමල් ජයසිංහ පියාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ධර්ම අවබෝධය පිණිසත් හේතු වේවා කියන අදහසින්. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින නම් සඳහන් කළ දෙමව්පියන්ට අනුමෝදන් වෙලා ඒ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සැලසේවා. ධර්ම අවබෝධය පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ එකසේ උපකාර වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් නමින් මේ පරලෝකීය සනී පීරිස් ජයසිංහ මහත්මයාට, ඒ වගේම හේමපාල මහත්මයාට, ගංගා මංචනායක මෑණියන්ට, ප්‍රදීප් මනෝරත්න මහතාට සහ මේ පරලෝකීය නීලමණී නැන්දාට, ප්‍රසන්න මාමාට යන අයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මේ පරලෝකීය නම් සඳහන් කළ සියලු දෙනාටත්, ඒ වගේම නම් සඳහන් නොකළ සියලු දෙනාටත් මේ පින් අයිති වෙලා ඔබ නමින් මේ පරලෝකීය සියලු දෙනාට පරලෝ සැපවත් භාවයේ පිණිස, සූපත් භාවයේ පිණිස
මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් බලාපොරොත්තු වෙනවා ගීත් ජයසිංහ, නාලිකා ජයසිංහ, ආර්යන් ජයසිංහ, උඳුල් ජයසිංහ, මිනාරි ජයසිංහ, හවිඳු ජයසිංහ යන සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ අධ්‍යාපන කටයුතු සහ ධාර්මික රැකිරක්ෂා කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අධ්‍යාපනයේ ලැබෙන රැකිරක්ෂා කටයුතු කරන මේ සියලු දෙනාට මේ පින් අයිති වෙලා සුවසේ අධ්‍යාපන කටයුතු කරගන්න, රැකිරක්ෂා කටයුතු කරගන්න, සුවසේ ජීවිතය ගත කරන්න වාසනාව ලැබේවා. දැනට අසනීප තත්වයෙන් පසුවන ලීලාවතී නෙත්තසිංහ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය සැලසේවා. පිළිකා රෝගයෙන් පෙළෙන ගංගානි පතිරණ නැන්දාට මේ පින් අනුමෝදන් වෙලා ඒ අසනීපයෙන් පසු වෙන සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවසේම ජීවිතය ගත කරමින් ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර සිටින ලංකාවාසී ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඊතා ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ වෛරසය ලෝකෙන් තුරන් වීම පිණිස පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍යානුභාවයෙන් මේ භයානක වසංගත තත්වයේ ඊතා ඉක්මනින් මේ ලෝතලෙන් තුරන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දින මේ ධර්ම දානයේ යෙදුන මේ මාස 22 වෙනි දිනට උපන්දිනයේ යෙදෙන සෞම්‍ය සංගීත පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තනුරි චමල්කා දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සැලසේවා. සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. සුවසේම ජීවිතය ගත කරමින් ධර්ම අවබෝධය පිණිස මේ අද රැස් කළ ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් එකසේම උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, ඒ වගේම සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අයිති වෙලා සියලු පින්වතුන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත පිණිස ධර්ම අවබෝධය පිණිස අද මේ රැස් කළ සියලු පින් එකසේ උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාට, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අද දින ධර්ම ශ්‍රවණය කළ ලෝවාසී සියලු දෙනාට මේ පින් අයිති වෙලා හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හැම දිනාටම කිසි කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින් තොරව සුවසේම ජීවිත ගත කරමින් ධර්ම අවබෝධය පිණිස සියලු දෙනාටම භාග්‍ය වාසනාව උදා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.